තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි, විනය පිටක අධ්‍යයනයේ පාඩම් මාලාවේ අවසාන වීඩියෝව අපි අතකෝ භගවා බෝධිරුක්ක මූලේ සත්තාහං ඒකපල්ලං කියන නිසීදි විමුක්ති සුඛ පටිසංවේදී කියන මහා වග්ගපාළියේ මහා කන්දක පාඨය අධ්‍යයනය කරමින් තමයි අවසන් කළේ. එතකොට මෙතනදී ලෞතර තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ තමන් වහන්සේගේ 35 වෙනි ජන්මදිනය ගෙවිලා පසු දිනයට, කියන්නේ වෙසක් පුර 15ක් පොහොය දිනයේ ගෙවිලා පසු දිනට අරුණ නගිනවත් එක්කම තමයි තථාගතයන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. මාර පරාජය, පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබීම, චතුප්පාත ඥානය ලැබීම, මේ කටයුතු සිද්ධ වෙන්නේ වෙසක් පුර 15ක් පොය දිනේ. ඒ පොය දිනේ ගෙවෙනවත් එක්කම, නැගෙනහිරින් අරුණ නගිනවත් එක්කම පෙරපසු නොවී තථාගතයන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙනවා, සව් කෙලෙසුන් නැසනවා. එතන ඉඳලා දින 7ක් තථාගතයන් වහන්සේ බෝධිපල්ලංකේම වැඩ හිටියා, අපි සඳහන් කරපු විදිහට. ඒ දින 7න් දින 6මාරක්, ඒ කියන්නේ වෙසක් පුර 15ක් පොය දිනයේ ගෙවෙන අරුණි පටන් දින 6මාරක්, සම්පූර්ණ දින 6කුත් භාගයක් යනකම් තථාගතයන් වහන්සේ අරිහත් ඵල සමාපත්තියෙන් විමුක්ති සුව විඳින්මින් වැඩ සිටිනවා. ඉන් පසුව 7 වෙනි දවසේ රාත්‍රියේ පළමු යාමේ උදා වෙනවත් එක්කම තථාගතයන් වහන්සේ අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටලා තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත ධර්මයේ තුල තියෙන අති ගම්බීර පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම සහ පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා. තථාගතයන් වහන්සේ පළමුවෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝමව හා පටිලෝමව මෙනෙහි කරන්න ආරම්භ කිරීමෙන්ම පේනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ බුද්ධ දේශනාව තුළ මොනතරම් වැදගත්, මොනතරම් ප්‍රධානත්වයක් උලන ඉගැන්වීමක්ද කියන කාරණය. අතකෝ භගවා රත්ත්‍යා පඨමං ඥාමං පටිච්ච සමුප්පාදං අනුලෝම පටිලෝමං මනසාකාශ කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ අනුලෝමව පටිච්ච සමුප්පාදය මෙනෙහි කළේ? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ, ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට තමයි අනුලෝමව තථාගතයන් වහන්සේ
රාත්‍රියේ පළමු යාමේ අවිද්‍යාව සමවෙන්න පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළේ. ඊළඟට පටිලෝමව මෙනෙහි කළේ මෙහිමයි. අවිජ්ජායත්වේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති इति මේ විදිහට පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා. මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ විශේෂයෙන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු මාතෘකාවක්. නමුත් මේ ස්ථානයේ අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නට ගියොත් මේ විනය පිටක අධ්‍යයන කටයුත්ත අපිට බොහොම කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව කරන අධ්‍යයන කටයුතු අභිධර්ම පිටකය අධ්‍යයනය කිරීමේදී සිදු කෙරෙන නිසා ඉදිරියේදී අපි මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කෙටි හැඳින්වීමක් හැටියට අට කතාව විමසලා බැලුවොත් මේ සම්බන්ධව අට කතාවේ සඳහන් වෙනවා පටිච්ච සමුප්පාදන්ති පච්චයාකාරං. පටිච්ච සමුප්පාදය කියන්නේ පච්චයාකාරය. පච්චයාකාරෝහි අඤ්ඤමඤ්ඤං පටිච්ච සහිතේ ධම්මේ උප්පාදේති පටිච්ච සමුප්පාදෝති උච්චති. පච්චයාකාරය එකිනෙකා උපකාරයෙන් තමාගේ ප්‍රත්‍යශක්තිය ලබන ධර්මයන් හෙවත් පටිච්ච සමුප්පන්න ධර්මයන් උපදවන්නේ පටිච්ච සමුප්පාදෝ කියලා හඳුන්වනවා. පච්චයාකාරය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන කර්ණ කොටගෙන සංස්කාර ධර්ම පහළ වේ ආදී වශයෙන් අවිද්‍යාදී ඒ හේතු ඵල ධර්මයන් පහළ වීම පිණිස උපකාර වන බව දැක්වීම තමයි පච්චයාකාරය කියලා කියන්නේ. මේක සමහර වෙලාවට තථාගතයන් වහන්සේ තාම කෙටියෙන් දක්වන අවස්ථා තියෙනවා. තයිමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදම් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති ආදී වශයෙන් කරන දේශනාවේදී හේතුව තියෙනකොට ඵලය තියෙනවා, හේතුව නැති වෙනකොට ඵලය නැහැ. හේතු ධර්මයන් පහළ විය යුතු, හේතු ධර්මයන්ගේ ප්‍රත්‍ය ලැබිය යුතුයි. ඵලයේ පහළ වීමට හේතු ධර්මයන්ගේ ප්‍රත්‍ය නොලැබෙනකොට ඵල ධර්මයන් ඉපදීමක් හෝ පැවතීමක් නැත කියන කාරණය ඉතා කෙටියෙන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට ඉදිරිපත් කරලා තියෙනවා. තවත්
තැන්වලදී තථාගතයන් වහන්සේ දැන් ගත්තාම චතුරාර්ය සත්‍ය ධර්ම ගත්තාම හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා හටගන්න ඵලයක් තියෙනවා. හේතුව තෘෂ්ණාව වෙනකොට තෘෂ්ණාව නිසා උපදිනවා ජාති ජරා මරණ ආදී දුක්. කොටිම කිව්වොත් සංක්ෂිප්ත වශයෙන් දැක්වුත් පංච උපාදානස්කන්ධය. එතනත් හේතුව සහ ඵලය ඉදිරියෙන් තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන හේතුඵල සම්බන්ධය. ඊළඟට තථාගතයන් වහන්සේ ඊට වැඩි විස්තර සහිතව මේ මහා වග්ගපාළි හිම දැක්වෙන පරිදි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ප්‍රධාන අංග 12ක් සහිතව බුදුරජාණන් වහන්සේ විසින් මේ පටිච්චසමුප්පාදය පැහැදිලි කරලා දෙනවා. එතනිනුත් ඔබට ගිහිල්ලා අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණයට බැසගත්තාම තථාගතයන් වහන්සේ හේතුප්පච්චයෝ ආරම්මනපච්චයෝ අධිපතිපච්චයෝ ආදී වශයෙන් ප්‍රත්‍ය 24කින් මේ කරුණු ඉදිරිපත් කරලා දක්වනවා. එතකොට මේ ඉදිරිපත් කරපු සියලු තැන්වල හේතුව ඵලයේ ඉපදවීමට දායකත්වයේ දැක්වීම උපකාර වීම දෙආකාරයකින් සිද්ධ වෙනවා. එකක් තමයි යම්කිසි හේතුවක් කරුණක් ඵලයකට ඒ ඉපදීමට උපකාර වෙනවා. මේකට නිවැරදිම වචනේ ප්‍රත්‍ය වෙනවා කියන කාරණේ. ප්‍රත්‍ය වෙනවා කියන වචනේ. පච්චය කියන වචනේ. එතකොට මේ පච්චය දෙආකාරයි. එකක් තමයි මේ විදිහට ඵලය හට ගැනීම පිණිස ප්‍රත්‍ය වීම. ඊළඟට ඵලය පවතින්නට ප්‍රත්‍ය වීම. ඵලය හට ගැනීමට උපකාර වීමට කියනවා ප්‍රත්‍ය වීමට කියනවා ජනක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට පැවතීමට උපකාර වීම හඳුන්වනවා උපත්තම්බක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. සමහර වෙලාවට ඉපදීමට සහ පැවතීමට කියන කරුණු දෙකටම උපකාර වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල හඳුන්වනවා ජනකෝපස්තම්බක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. දැන් පොළොව ගත්තාම පස ගත්තාම අඹ ඇටයකට පැලවෙන්නට ප්‍රත්‍ය වෙනවා. ඒ පැලය පවතින්නටත් ඒ පස ප්‍රත්‍ය වෙනවා. ජනක උපස්තම්භක දෙකම අඹ ගසට ප්‍රත්‍ය වෙලා තියෙනවා පොළොව. අඹ ඇටය ගත්තාම අඹ ගසට ජනක වශයෙන් ප්‍රත්‍ය වෙනවා. හැබැයි අඹ ගස පැවතීමට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අඹ ගස පැලවුණාට පස්සේ වැසි වහිනවා, අකුණු කොටනවා. මේ දේවල් වලින් ජලය පොහොර මේ ගසට ලැබෙනවා. ඒ නිසා ගසේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට ජලයේ හිම පැවතීමට ප්‍රත්‍ය වෙනවා, උපස්තම්භණය වෙනවා, උපස්තම්භක ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට ප්‍රත්‍ය කියන එක
ජනක වශයෙන්, උපස්තම්භක වශයෙන්, ජනකෝපස්තම්භක වශයෙන් කියලා තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. හැබැයි අනිකක් නෙමෙයි වෙන්නේ යම් කිසි දෙයකට ඉපදීමට හෝ පැවතීමට කරුණු දෙකටම උපකාර වීම තමයි මේන් සිද්ධ වෙන්නේ. එන්නේ උපකාරකත්වයේ ඇති ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ පටිච්ච සමුප්පාද ධර්ම එකිනෙකා කරන කොටගෙන එකිනෙකාගේ උපකාරය ලැබගෙන තමන්ගේ ප්‍රත්‍ය ඇතිකල්හි උපදින පවතින යම් ධර්ම තියෙනවා නම් ඒ ධර්ම ඉපදීමට සහ පැවතීමට දායකත්වයේ දරනවා. එසේ දායකත්වයේ දරන නිසා මේ ධර්ම වලට කියනවා පටිච්ච සමුප්පාද කියලා. ඒකයි මේ පටිච්ච සමුප්පාද කියන වචනේ අර්ථය. එතකොට පටිච්ච සමුප්පාද කියන කාරණේ කතා කරද්දී අඤ්ඤමඤ්ඤම් පටිච්ච කියලා වචනයක් කියුණා. ඒ කියන්නේ තනි එක් ධර්මයකට පුළුවන් කමක් නැහැ ඵලයක් ඇති කරන්න. ඒට තව උපකාරයක් තියෙන්න ඕනේ. તો දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට සංස්කාර ඇතිවීම සඳහා එකම හේතුව අවිද්‍යාව නෙමෙයි. නමුත් හේතු රාශියකින් ප්‍රධාන සාධකයක් වෙනවා අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මේ දේශනාව කරන්නේ. හැබැයි මෙතන ඒ දක්වපු විදිහට ඌනත්වයක් තියනවා දේශනාවේ. ඒක නිසා තමයි අභිධර්ම පිටකෙදී ඒ ඌනේ පූර්ණය කරලා අවිද්‍යාව කොහොමද සංස්කාර ඉපදීමට ප්‍රත්‍ය වෙන්නේ? ඒ මොහොතේ අවිද්‍යාව හැරුණුකොට තව මොන ධර්මද මොන විදිහෙන්ද ඒ ධර්ම සංස්කාර පහළ වීමට ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණේ සාකච්ඡා කරනවා. අයමෙත්ත සංකේපෝ මේ තමයි මෙතන සංක්ෂිප්ත කාරණය. එතකොට පටිච්ච සමුප්පාදය කිව්වා වගේම එතකොට පටිච්ච සමුප්පාද වෙන්නේ ප්‍රත්‍ය ධර්ම තමන් එකිනෙකා එකතු වීමෙන් තමා නිසා උපදින ධර්ම උපදවන හින්දා පටිච්ච සමුප්පාදය වෙනවා. ඒ පටිච්ච සමුප්පාද ධර්ම වලට කියනවා ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය නිසා උපදින්නා වූ ඵල ධර්මයන්ට කියනවා පටිච්ච සමුප්පන්න ධර්ම. ප්‍රත්‍ය කර්ණ කොටගෙන උපන් ධර්ම කියලා. ඉතින් මේ තමයි ඊට සංක්ෂිප්ත අර්ථ දැක්වීම. විත්තාරෝපන සබ්බාකාර සම්පන්නම් විනිච්ඡයන් ඉච්ඡන් තේන විසුද්ධි මග්ගතෝ ගහේතපෝ. මේක ඉතින් විස්තර වශයෙන් කතා කරනවා නම් විසුද්ධි මාර්ගයේ ප්‍රතිනිර්දේශයෙන් කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් වෙනවා විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගය. ඒ ඊටාම වැදගත්. ඒ පටිච්ච සමුප්පාද විභංගය සහ සම්මෝහ විනෝදනීහි සහ ටීකා අනුටීකා දෙකෙහි එන පත්‍යාකාර විභංග නැත්නම් පටිච්චසමුප්පාද විභංගයේ විවරණය කෙනෙකුට බලන්නට පුළුවන් වැඩි දුර විස්තර දැනගන්නට අවශ්‍ය නම්. ඒ වගේම අපිට තවත් සඳහන් කරන්න පුළුවන් නිදාන සංයුත්තේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයත් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඉගැන්වීම තමයි අන්තර්ගත කරලා දක්වන්නේ. ඒක නිසා මේ සියල්ල එක්කහු කරලා තව උගතුන් සමග විද්වතුන් සමග
ගුරුවරුන් සමග සාකච්ඡා කරමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව අධ්‍යයනය කරන්න උත්සාහවත් වෙන්නට ඕනේ. එහිදී මේ අටුවා ටීකාදිය ගුරු තැන්හි තබාගෙන පෙරහි ඒවා බහා බලමින් අධ්‍යයන කටයුතු කිරීම යෝග්‍යයි. අත්නෝමතවලට බැස ගැනීමේදී බොහොම පරිස්සම් වෙන්නට ඕනේ විෂයක්. අතිශය ගැඹුරු විෂයක්. ඒ නිසා නමුත් අවශ්‍ය කරන කරුණු කාරණා බොහෝ කොට අපිට පෙළෙන් අටුවාවෙන් ටීකාවෙන් සම්පාදනය කර දී තිබෙනවා. එතනදී තවත් වැදගත් දෙයක් තමයි අනුලෝම පටිලෝම කියන පද දෙක. දැන් අපි ගණන් වලදී අනුලෝම ක්‍රමයක් තියෙනවා, පටිලෝම ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ අනිලෝම පටිලෝම කියනකොට 1 2 3 4 5 කියලා එකේ ඉඳන් ගණන් කරනකොට සමහරවිට අනුලෝම කියනවා. පටිලෝම කියනකොට කියනවා 10 9 8 7 ඔය විදිහට. මේක ඇත්තටම ආරෝහණ සහ අවරෝහණ ක්‍රමය. මේ පටිච්ච සමුප්පාදයේ කියවෙන මේ අනුලෝම පරිලෝම කියන්නේ හිම ආරෝහණ අවරෝහණ ක්‍රමයක් නෙමෙයි. ඒ නෙමෙයි මේන් අදහස් කරන්නේ. තත්ත අවිජ්ජාපච්චය සංඛාරාති ආදීනානයන උත්තෝ අවිජ්ජාදිකෝ පච්චයාකාරෝ අත්තනෝ කත්තබ්බ කිච්ච කරනතෝ අනුලෝමෝති උච්චති. එතනදී අවිද්‍යාපච්චය සංඛාරාදි වශයෙන් කියවෙන අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්ම තමන් කළ යුතු කෘත්‍ය සම්පාදනය කරනවා නම් ඒ පිළිබඳව න්‍යාය අනුලෝම ණය කියලා හඳුන්වනවා. දැන් පළවෙනියට ගත්තාම බලන්න අවිද්‍යා පත්‍ය සංඛාර, අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා, ඒ නිසා සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සම්භවති. එහෙමයි එන්න ඕනේ. අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංස්කාර ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥානං සම්භවති. සංස්කාර ප්‍රත්‍ය කොටගෙන විඥානෙ ඇති වෙනවා. එතකොට මේ අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්මයන් තමන්ගේ කෘත්‍ය සිදු කිරීම ගැන තමයි එයින් කියවෙන්නේ. ඒ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හෝති. මේ විදිහට ඒ සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් දුක හට ගන්න ක්‍රමය අවිද්‍යාදී හේතු ධර්ම ප්‍රත්‍යවීමෙන්, කර්ම ප්‍රත්‍යවීමෙන් ඵලභාවයෙන් දුක උරුම වීම, දුක හට ගැනීම තමයි අනුලෝම ණය. දැන් පටිලෝම ණය ගැන කතා කරනකොට පටිලෝම ණයේදී අනිත් පැත්තට ගිහිල්ලා දුක්ඛ කන්දස්ස පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, උපායාස පච්චය ජාති, ජාති පච්චය භව, භව පච්චය උපාදානං, උපාදාන පච්චය තණ්හා. ඔය විදිහට මේ ආපස්සට කීමක් මෙතන වෙලා නැහැ. මෙතනක් තියෙන්නේ ඒ විදිහමයි. අවිද්‍යාවත්වේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතිරි නැතිව අත්හැරීමෙන් නිරෝධයට පත්වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. එතකොට මේ දෙක අතර වෙනස තමයි කලින් කියනවා අවිද්‍යාව අවිද්‍යා පත්‍ය සංඛාරාති ආදීනා ණයේන උත්තෝ අවිජ්ජාදිකෝ පත්‍යාකාරෝ අත්තන කත්තබ්බ කිච්ච කරනතෝ.
අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්ම තමන්ගේ කෘත්‍ය සිදු කිරීම වශයෙන් දැක්වීම අනුලෝම පටිච්චසමුප්පාදයේ අවිජ්ජායත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝති ආදීනානයන වුත්තෝ ස්වේව අනුප්පාද නිරෝධේන නිරුජ්ජමානෝ තං කිච්ඡන්න කරෝති තස්ස අකරණතෝ පටිලෝමෝති උච්චති. එතනදී ඒ ප්‍රත්‍ය ධර්මයන් තමන්ගේම නිරෝධයෙන් නිරුද්ධ වූ කල්හි ඒ තමන් සම්පාදනය කරන කෘත්‍ය සිද්ධ කරන්නේ නැත. තමන් අතින් ඒ කෘත්‍ය සිද්ධ නොකරන කල්හි ඒ නිසා හටගන්නා වූ ඵල ධර්ම උපදින්නෙත් නැත. එකී ණය පැහැදිලි කිරීම පටිලෝම කියලා හඳුන්වනවා. එතකොට පටිලෝම ණය අවසන් වෙන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා. මේ විදිහට සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. එහෙනම් පටිලෝම ණය දුක හැදෙන හැටිත් එවාකේම අනුලෝම ණය දුක හැදෙන හැටිත් පටිලෝම ණය දුක නිරුද්ධ කරන ආකාරයත් පැහැදිලි කරලා දෙනවා. මොකද අපිට දුක නිරුද්ධ කරන්න බෑ. අපි දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකගත යුතුයි. පරිඤ්ඤාතබ්බ ධර්මයක් දුක්ඛ සත්‍ය කියන්නේ දුක ඇති කරන හේතුව තමයි අපි නැති කරන්නට ඕනේ. සමුදය සත්‍ය එක පහතබ්බ ධර්මයක් ප්‍රහාණය කළ යුතුයි. සමුදය ප්‍රහාණය කළාම ීමස්මින් අසති ඉදන්න හොත හේතුව නැති කල්ලි ඵලය නැහැ. ීමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා. 아무තේ නිරුද්ධ කළ යුතු දෙයක් නැහැ. මෙන්න මේ පැවැත්ම හා එතකොට පළවෙනි ක්‍රමයට අනුලෝමනයෙන් සංසාර ප්‍රවෘත්තිය අනුසෝතකාමී ප්‍රතිපදාව පැහැදිලි කරනවා. පටිලෝමනයෙන් සංසාර නිවෘත්තිය සසර ගමන නැවැත්ම නිර්වාණගාමිනී ප්‍රතිපදාව එහෙම නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව පැහැදිලි වෙනවා. මෙයයි මේ අනුලෝම හා පටිලෝම කියන එකේ අර්ථය. පුරිම නයනවා වුත්තෝ පවත්තිය අනුලෝමෝ. අනේකයි කියන්නේ පළමු නයෙන් කියන ලද්දේ පැවැත්මට අනුලෝම වීමයි. ඊතරෝ තස්සා පටිලෝමෝති. අනිකෙන් කියන්නේ අනික් දේශනාර්ධයෙන් ඒ පැවැත්මට ප්‍රතිවිරුද්ධ වීමයි. ඒවම් පෙත්තත්තෝ දත්තබ්බෝ. මෙසේද මෙහි අර්ථය දත යුතුයි. ආදිතෝ පන පට්ටාය යාව අන්තං මුලපටන් අග දක්වා අන්තතෝච පට්ටායාව ආදීන් අග ඉඳන් නැවත මුල දක්වා පාපෙත්වා පමුණුවා අවුත්තත්තා හිම දේශනා නොකර නිසා ඊතෝ අඤ්ඤේ නත්තේන අනුලෝම පටිලෝමතාන යුජ්ජති. එහෙම නැතු අර කලින් අපි මතක් කළා වගේ ඉදිරියේ ඉඳන් මුල ඉඳන් අගට කියන අග ඉඳන් මුලට කියන විදිහ අර්ථයක් මේ අනුලෝම පටිලෝම වලින් නොගත යුතුයි. ඒ ගැලපෙන්නේ නැත කියලා අට කතාචාරින් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ තමයි පටිච්ච සමුප්පාදය ගැන බොහෝම දල සංක්ෂිප්ත අර්ථයක්. මේකී පටිච්ච සමුප්පාද ධර්මයේ තථාගතයන් වහන්සේ රාත්‍රියේ පළමු යාමයේ අනුලෝමවත් පටිලෝමවත් කියන ණය ක්‍රම දෙකින්ම මෙනෙහි කර බව තමයි සඳහන් වෙන්නේ. අතකෝ භගවා රත්ත්‍යා පඨමං යාමං පටිච්ච සමුප්පාදං අනුලෝම පටිලෝමං මනසා කාසි කියන පාඩේ. මේ කාරණේ පිළිබඳව අපි
සාරත්ත දීපනීය බැලුවොත් සාරත්ත දීපනීය සඳහන් වෙනවා මෙතනදී මේ විනය පිටකයේදී අතකෝ භගවා කියන තැන අතාති අධිකාරත්තේ නිපාතෝ අත යනු අධිකාරාර්ථේ නිපාතයක්. ඒ කියන්නේ ඊට පස්සේ දැක්වෙනවා තේසු අධිකාරත්තේන අතාති ඉමිනා විමුක්තිසුඛ පරිසංවේදනතෝ අඤ්ඤං අධිකාරං දස්සේති. කිව්වේ අධිකාරාර්ථය කියන්නේ දැන් තථාගතයන් වහන්සේ දින 6මාරක් විමුක්ති සුවය විඳින්මින්ම වැඩ සිටියා. ඒකී ප්‍රධාන කටයුත්තෙන් වෙනත් කටයුත්තක් කියන එක තමයි අත කියන එකෙන් කියවෙන්නේ. බිති කියලා කියවෙන්නේ. කෝ කියන වචන පදය පද පූර්ණාර්ථයක්. එහි විශේෂ වශයෙන් කිය යුතු අර්ථයක් ඇත්තේ නැහැ. එතකොට මේ විමුක්තිසුව විඳීමෙන් පසුව සිදු කර අනෙක් කටයුත්ත කුමක්ද විශේෂ කටයුත්ත? පටිච්ච සමුප්පාද මනසිකාරෝ. පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම. රත්ත්‍යාති අවයව සම්බන්ධේ සාමි වචනං. රත්ත්‍යා කියලා කියන්නේ අවයව සම්බන්ධේහි සාමි වචනං. ඒ කියන්නේ චට්ටි විභක්ති පදයක් කියලා කියනවා. පඨමන්ති. පඨමං කියලා කියන්නේ අච්ඡන්ත සංයෝගත්තේ උපයෝග වචනං. අච්ඡන්ත සංයෝගත්තේ කියන්නේ නිරතුරුව යෙදීම අර්ථයේහි එන ဒုတိ ය විභක්ති වචනයක් තමයි පඨමං කියන්නේ. භගවාහි තස්සා රත්ත්‍යා සකලම්පි පඨමං යාමං. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ සම්පූර්ණ පළමු යාමයේ තේනීව මනසිකාරයෙන් යුක්තව අහෝසීති. එකී පටිච්චසමුප්පාදය මෙනෙහි කිරීමෙන්ම වාසය කළාය කියන එක තමයි අර අච්ඡන්ත සංයෝගාර්ථයේ උපයෝග වචනය වෙච්ච පඨමං කියන එකෙන් අදහස් කරන්න කියලා ටීකාචාරින් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ තමයි ව්‍යාකරණානුකූලවත් මෙහි දැක්වෙන අර්ථය. ඉන් පසුව දීර්ඝ වශයෙන් ඇත්තෙන්ම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සාරත් දීපනී සාකච්ඡා කරනවා. අට කතාවට වැඩිය. නමුත් ඇත්තටම අපි කොටස මේ මොහොතේ සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. අභිධර්ම පිටක අධ්‍යයනයේ යටතේ අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊළඟට අපි බැලුවොත් වජිර බුද්ධි ටීකාව. වජිර බුද්ධි ටීකාවේ සඳහන් කරනවා අතකෝති අධිකාරාන්තරම් බේ නිපාතද්වයං. සඳහන් කරනවා අධිකාරාන්තරාරම්භේ කියලා කියන්නේ එක් කටයුත්තක් අවසන් කරලා අනික් කටයුත්තට යෑම අදහස් කරන්නා වූ නිපාත පද දෙකක්. තේන විමුක්ති සුඛං පටිසංවේදීයමානෝ න පටිච්ච සමුප්පාදං මනසාකාසී. අර විමුක්ති සුව විඳිමින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටපු ඵල සමාපatti අවස්ථාවේදී එකී ඵල සමාපatti සුවයෙන් නිර්වාණය අරමුණු කොටගෙන අරිහත් ඵල සිතින් වාසය කළා මිසක් පටිච්ච සමුප්පාදයේ වල මෙනෙහි කළේ නෑ. කින්තු තතෝ උට්ඨායාති දස්සේති. නමුත් එයින් නැගිටලා තමයි පටිච්ච සමුප්පාදය මෙනෙහි කළේ. නැගිටලා කියන්නේ ආසනෙන් නැගිටලා නෙමෙයි. අර මානසිකාරයෙන් මිදිලා භවංග පාත වෙලා ඉන් අනතුරුව නැවත මානසිකාරයේ ආවර්ජන සිත් තුලින්
නැවත නැවත ආවර්ජන සිත උපදවමින් එයින් පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත ආවර්ජනය කරමින් මානසිකාරය පැවැත්වුවා කියන එක. පටිවේද වශයෙන් ඒව සුමනසිකතස්ස පටිච්චසමුප්පාදස්ස පුනං මනසිකරණං ගම්බීරත්තා අස්සාද ජනතෝ. ප්‍රතිවේද වශයෙන් මනාකොට මෙනෙහි කරා දැන් පටිච්චසමුප්පාදය ආයි මේ මෙනෙහි කරන්නේ තව අවබෝධ කරගන්න අඩුවාඩුවක් තිබිච්ච නිසා නෙමෙයි. නමුත් මේ පටිච්චසමුප්පාදය නැවත නැවත මෙනෙහි කරනකොට ඒ අතිශය ගැඹුරු බැවින් හරිම ආස්වාද ජනකයි ආස්වාද ජනකයි ප්‍රඥාවන්තයට. තථාගතයන් වහන්සේ තරම් ප්‍රඥාවන්තයෙක් ලොව ඇත්තේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ අධිකතර විදිහේ ආස්වාදයක් එයින් ලබන ඒ ආස්වාදය නිරාමිස ආස්වාදයක්. න අපොබ්බනාය දස්සනාදී පායතෝ. කලින් අවබෝධ කරගත්ත නැති දෙයක් දැක ගැනීමේ එහෙම අභිප්‍රායකින් අදහසකින් නෙමෙයි. පච්චක්ක භූත සබ්බ ධම්මත්තා භගවතෝ අසම්මෝහතෝ පටිවිද්දස්ස විසේතෝවා මානසිකරණම් පන විජිත දේශ පච්ච වෙක්කනං විය රඤ්ඤෝ අපොබ්බම් පීති ජනේසි. මේක මේ ප්‍රත්‍යක්ෂ කරගත්ත සියලු ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරගත්ත භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ අවබෝධ කළ නිසා භාග්‍යවතුන් වහන්සේට සම්මෝහයක් නැහැ, මුලාවීමක් නැහැ. එසේ මුලා බවක් නැති නිසා සියලු තැන සිට හිතූ පැතූසේ පැතිර යනවා. බුද්ධත්වයට කලිනුත් මේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරනවා සියලු තථාගතයන් වහන්සේලා, සියලු බෝසතාණන් වහන්සේලා. හැබැයි ඒ වෙනකොට මේ ධර්මයේ ප්‍රතිවේද කරලා නැහැ. ඒක දේශ වශයෙන් තමයි මේ දකින්න පුළුවන්. නමුත් දැන් සර්වඥතා ඥානින් යුක්තයි. කිසිදු තැනක ගැටීමක් හැපීමක් නැහැ. ඒක නිසා පටිවිද්දස්ස විෂයතෝ ප්‍රතිවේද කරපු දේ විෂය වන බැවින් මේ මානසිකාර්ය හරියට කියනවා දිනපු රාජ්‍ය ආවර්ජනා කරලා බලනකොට රජ කෙනෙකුට කලින් තිබිච්ච නැති විදිහේ ප්‍රීතියක් උපදිනවද? අන්න ඒ වගේ ප්‍රීතියක් තථාගතයන් වහන්සේලාට මේ විදිහට ප්‍රතිවේදයෙන් අනතුරුව පටිච්චසමුප්පාදය මෙනෙහි කරද්දී ඇති වෙනවා. ඒකයි ධම්මපදයේදී උනත් අමානුෂී රතී හෝති සම්මා ධම්මං විපස්සතෝ කියලා දක්වන්නේ කියලා ටීකාචාර්යින් වහන්සේ සිහි කරනවා. මෙන්න මේ නිසා තථාගතයන් වහන්සේ ඵල සමාපත්තියෙන් නැගී සිටලා නැවත වතාවක් මේ ධර්මය මෙනෙහි කළා. ඒ අතරින් පරම ගම්බීර වූ පටිච්චසමුප්පාද ධර්මයේම මෙනෙහි කළා. ලෝකේ දෙකක් තියෙනවා අතිශය ගම්බීරයි අවබෝධ කරගන්න. එකක් නිර්වාණය. දින 6මාරක් තථාගතයන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගත්ත නිර්වාණය අරමුණු කොටගෙන සුවසේ වැඩ හිටියා. දැන් දෙවනි ගම්බීරතම ධර්මයේ වෙන පටිච්චසමුප්පාදය මෙනෙහි කරමින් ප්‍රීතියෙන් රාත්‍රී පළවෙනි යාමේ ගත කරනවා. රත්ත්‍යා පඨමා යාමන්ති අච්ඡන්ත සංයෝග වශයෙන් උපයෝග වචනං ආදී වශයෙන් අර කියපු ආකාරයෙන්ම පැහැදිලි කරනවා. විමති විනෝදනීය ගත්තහම විමති විනෝදනියෙත් ඒ වගේම අදහසක් තමයි තියෙන්නේ. එහි අර කලින් දක්වපු සාරත දීපනී වජිර බුද්ධි ටීකා තරම් දිගු විස්තරයක් දකින්නට ලැබෙන්නේ. මේ විදිහට තමයි පළමු යාමයේ පටිච්චසමුප්පාදයේ මෙනෙහි කිරීම අනුලෝම හා පටලෝම වශයෙන් මෙනෙහි කිරීම අපිට දක්වන්න පුළුවන්කම තියෙන්නේ.